මේ වෙලාවේදී පසුතැවිල්ලේ සාක්ෂි යන මාතෘකාව යටතේ දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු. සමගිකමක් කිරීමේ දවස ඇත්තේ ස්වර්ගයේදී පව්කර මරණයට නියම වූ පව්කරුවන්ට කමාව ලබා දීමටයි. සමගිකමක් කිරීමේ දිනය තුලින් සෑම මනුෂ්‍යයෙකුටම දෙවියන් වහන්සේගේ කරුණාව එනම් තමන්ගේ පෙර පාපයන්ට හා අපරාධයකටම සමාව ලබාගත හැකිය. අප සැබවින්ම පසුතැවිලි වන නිසා අපට පව්කමාව පිරිනමනවා කියා දෙවියන් වහන්සේ පැවසුවා. එහෙමනම් අපගේ පසුතැවිල්ලේ සාක්ෂිය කුමක්ද? මතෙව් 7 ඇති ආකාරයට දෙවියන් වහන්සේව විශ්වාස කරනවා කියා පවසන බොහෝ මනුෂ්‍යයන් අවසන් විනිශ්චය දවසේදී ස්වාමිනී ස්වාමිනියයි පවසමින් දෙවියන් වහන්සේගේ සිංහාසනය ඉදිරියට යනවා. ඔවුන් යේසුස් වහන්සේට ඔබගේ නාමයෙන් අනාගත වාක්‍ය කිව්වා. ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු කළා. ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා කළා කියා පවසනවා. යම් ප්‍රමිතියක පදනම මත ඔවුන් සැබෑ ඇදහිලිවන්තයන්ද නැද්දැයි යේසුස් වහන්සේ පැහැදිලිව වෙන්කර හඳුනාගත්තා. යේසුස් වහන්සේ පැවසුවේ දෙවියන් වහන්සේව විශ්වාස කරන්නා දෙවියන් වහන්සේගේ වේවස්ථාවන් හා නියෝගයන් පවත්වන්නේය. නමුත් නුඹලා සියල්ලෝම නොපනත්කම් කළේය. අධර්මිෂ්ඨකම් කරන්නෙනි. මා කෙරෙන් අහක්ව යන්න කියාය. මෙලෙස නොහැදිලිකාරයන්ගෙන් ඇදහිලිවන්තයන්ව දෙවියන් වහන්සේ වෙන්කර හඳුනාගත්තා. එහෙමනම් අපි පසුතැවිලි වෙනවාද නැද්ද කියා ඔප්පු කරන්නේ කොහොමද? එය අපට වැදගත් වූ කාරණාවක්. කෙටියෙන් කියනවා නම් පසුතැවිල්ලේ සාක්ෂිය නම් දේශනා කිරීමයි. වසර 2000කට පෙරදී යේසුස් වහන්සේ පොළොවට පැමිණි විටදී උන්වහන්සේ පැවසුවේ කුමක්ද? සැබවින්ම පසුතැවිලි වන්නේ නම් කුමක් කරන්නද? සමාරියාවටද පොළොවේ සීමාව දක්වාද සුභාරංචිය දේශනා කරන්න කියාය. සුභාරංචිය දේශනා කිරීම එක් එක් ආත්මයන්ව පසුතැවිල්ලට පමුණුවාලීමේ ක්‍රියාවලියකි. එක් අයෙකු පසුතැවිල්ලට ලක් කිරීම පහසු දෙයක් නොවේ. ඇතැම් මනුෂ්‍යයන් සත්‍යයට ඇහුම්කන් දෙනවාසේ පෙනුනත් දෙවියන් වහන්සේගේ වචනයට වඩා ලෝකයට ඇලුම් කරමින් සිටිනවා. ඇතැම් අය ස්වර්ග රාජ්‍යය නොපවතින ලෝකයක් කියා සිතමින් සිටිනවා. සුභාරංචිය දේශනා කිරීම කිසිදාක පහසු කාර්යයක් වන්නේ නැහැ. අපොස්තුල පාවුල් දේශනා කිරීම දරු ප්‍රසූතියකට සමාන කළා. එය කෙතරම් අපහසුද කියා විස්තර කර දෙනවා. නමුත් දේශනා කිරීමෙන් අප පසුතැවිලි වනවාද නැද්ද යන ජීවමාන සාක්ෂිය අපට ලබා ගන්න පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේ අපට සමාරියාවටද පොළොවේ සීමාව දක්වාද දේශනා කරන්න කියා පැවසුවේ උන්වහන්සේට ඊට හැකියාව නැති නිසා නොව. අපට දේශනා කරන අතරේදී සැබවින්ම පසුතැවිලිවීමට හැකි නිසාය. දෙවියන් වහන්සේ පැවසුවේ සත්‍ය උනන්දුවෙන් දේශනා කරන්න කියාය. අපගේ සැබෑ පසුතැවිලිවීම දැකීමට අවශ්‍ය වූ දෙවියන් වහන්සේගේ කැමැත්තක් මේ වචනවල තිබෙන බව අප තේරුම් ගත යුතුයි. මතෙව් 4:17 බලමු. එතැන් පටන් යේසුස් වහන්සේ පසුතැවිලි වෙන්න මක්නිසාද ස්වර්ග රාජ්‍යය ලං වී තිබේය කියා දේශනා කරන්නට පටන් ගත්සේක. ස්වර්ග රාජ්‍යයට ඇතුල් විය හැක්කේ පසුතැවිලි වන්නන්ට පමණයි. පසුතැවිලි නොවී ස්වර්ගයට ඇතුල් විය හැකි කවුරුන් හෝ සිටිනවාද? ස්වර්ගය සමීපයට ඇදී එන නිසා යේසුස් වහන්සේ අපට පසුතැවිලි වන්න කියා ඉල්ලා සිටියේ ඒ නිසයි. පසුතැවිලි වීම යනු කුමක්ද? එය අපගේ පාපයන් පාපෝච්චාරණය කර ස්වර්ගයේදී හා පොළොවේදී අප දැන නොදැන කළ සෑම වැරැද්දකටම කනගාටු වීමය. අපගේ පාපයන් කුමක් වුවත් සදාකාලික ස්වර්ගයේ දොරටු අපට විවර වන්නේ අප තරයේම පසුතැවිලි වූ විට පමණයි. ස්වර්ගය සමීපව තිබෙන විටදී වඩාත් අවශ්‍ය වන්නේ පසුතැවිලි වීම බව යේසුස් වහන්සේ පැවසුවේ ඒ නිසයි. එහෙමනම් අපි පසුතැවිලි වන්නේ කොහොමද? මට සමා වෙන්න. ඒක මගේ වැරැද්ද. කරුණාකර මට සමා වෙන්න කියා අපි පැවසුවොත් ඒ ඇතිද? තොල් හා මුඛයෙන් පසුතැවිලි වීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.
මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය කියා මතෙව් 7ෙහි ලියා තිබෙනවා. යම් කෙනෙක් යේසුස් වහන්සේට ස්වාමිනී ස්වාමිනී කියා ඇමතුවත් එයින් ඔහුව ඇදහිලිවන්තයෙක් බවට පත්වෙනවාද නැහැ. යේසුස් වහන්සේ පැහැදිලිවම පැවසුවේ ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නාට පමණක් ස්වර්ගයට ඇතුල් විය හැකිය කියාය. ඇදහිල්ල අදෘශ්‍යමාන නමුත් අපට ලබා දුන් දෙවියන් වහන්සේගේ ආඥාවන්ගෙන් ඇදහිල්ල දෘශ්‍යමාන කරනවා. එය පසුතැවිලි වීමටත් අදාළ වෙනවා. Tamanගේ පසුතැවීම සම්පූර්ණ කළ හැක්කේ කාටද? පසුතැවිලි වීමේ සාක්ෂිය කුමක්ද? දෙවියන් වහන්සේගේ දෑසින් බැලීමේදී පසුතැවිලි වීමේ සාක්ෂිය වනුයේ සුභාරංචිය දේශනා කරනවාද නැද්ද යන්නයි. අපගේ දේශනා කිරීම තුළින් දෙවියන් වහන්සේ අපගේ පසුතැවිලි වීම සෝදිසි කරනවා. ලූක් 24:47 බලමු. යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව් කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්ටත් පසුතැවිල්ල ප්‍රකාශ කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දේශනා කිරීම තුළින් මනුෂ්‍යයන්ට ඔවුන් පෙරදී ස්වර්ගයේ සිටියද තමන්ගේ පාපයන් නිසා පොළොවට නෙරපුණු බව අපට තේරුම් කර දීමට පුළුවන්. දේශනා නොකර ඔවුන්ගේ පෙර හා පසු ජීවිතයන් ගැන අපට ඔවුන්ට උගන්වන්නට පුළුවන්ද? දේශනා නොකර අපට ඔවුන්ට කිසිම දෙයක් කියා දෙන්නට නොහැකි වෙනවා. එම නිසා යේසුස් වහන්සේ පොළොවේ සිටියේදී ඊතා අලුයම කළේ කුමක්ද? උදෑසන යාඥාවෙන් පසු උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කර මිනිසයන්ව පසුතැවිලි වීමට උනන්දු කරවන පිණිස නුවරවල් වෙත ගියා. සැබවින්ම පසුතැවිලි වූ පුද්ගලයා තමන්ගේ ගැලවීමෙන් පමණක් තෘප්තිමත් වන්නේ නැහැ. ඔහු අනෙක් අයවද පසුතැවිලි වීමට උනන්දු කරනවා. වෙනත් වචනයෙන් කියනවා නම් ඔහු පසුතැවිල්ල ප්‍රකාශ කරනවා. විශ්වාසනීයව දේශනා කිරීමට හැකිවන පිණිස අප අපගේ පරණ මනුෂ්‍යයා අහක් කර අලුත් මනුෂ්‍යයා පැළඳගත යුතුය. එපිස 4:20 බලමු. නොමුත් නුඹලා ක්‍රිස්තුස් වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත. එනම් සැබෑව යේසුස් වහන්සේ තුල තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා උන්වහන්සේ තුල උගන්වනු ලැබුවෝහුය. එසේ ඉගෙන ගත්තේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ වන්නා වූ පරණ මනුෂ්‍යයා පහ කර දමා නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්නා ලෙසය. පසුතැවිලි වීම යනු පරණ මනුෂ්‍යයා පහ කර දමා අලුත් මනුෂ්‍යයා පැළඳ ගැනීමේ ක්‍රියාවලියයි. දේශනා කිරීම පරණ මනුෂ්‍යයා පහ කර දමා අලුත් මනුෂ්‍යයා පැළඳ ගැනීමේ ක්‍රියාවලියක් ලෙස දෙවියන් වහන්සේ පිහිටෙව්වා. දේශනා කරන අතරේදී අපට මුරණ්ඩු මෘදු ඇහුම්කන් දෙන නොදෙන ආදී වශයෙන් විවිධ වූ මනුෂ්‍යයන්ව මුණ ගැසෙනවා. මේ අතරේදී අපගේ නපුරු ගති ලක්ෂණ අහක් වී යනවා. මෙවැනි වූ මනුෂ්‍යයන් දෙස බැලීමේදී අපත් ස්වර්ගයේදී කොයිතරම් මුරණ්ඩු වී ඇතිද කියා නැවත අප දෙසම හැරී බැලිය යුතුය. මනුෂ්‍යයන් මුරණ්ඩු වී විශ්වාසනීයව සත්‍යයට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔවුන් බොරුවෙන් හා නිරර්ථක දේවලින් සත්‍ය ප්‍රතික්ෂේප කරනවා. එය ඊටා ඛේදනීය ජනක දෙයකි. අපොස්තල පාවුල් පැවසුවේ දේශනා කිරීම දරු ප්‍රසූතියක් මෙන් කියාය. එය සෑම කෙනෙක්ම කැමැත්තෙන් කරන්න කැමති දෙයක් නොවේ. එය දුෂ්කර වූ අභියෝගාත්මක කාර්යයක්. එම නිසා දේශනා කළ හැක්කේ කාට පමණක්ද? පසුතැවිලි වූ අයට පමණයි. 1 තෙසලෝනික 2 පරිච්ඡේදයේ පසුතැවිලි වූවන්ව දෙවියන් වහන්සේගෙන් සුදුසුකම් ලැබූ අය බවට විස්තර කර තිබෙනවා. දෙවියන් වහන්සේගෙන් සුදුසුකම් ලැබූ අයගේ පසුතැවිලි වීම සම්පූර්ණ වන පිණිස තමන්ගේ වැරදි පරණ මනුෂ්‍යයා පහ කර අලුත් මනුෂ්‍යයෙක් ලෙස නැවත ඉපදිය යුතුය. අපගේ පසුතැවිලි වීම සම්පූර්ණ වූවාට ඇති ජීවමාන සාක්ෂිය වන්නේ අප දේශනා කිරීමයි.
මෙය එක තෙසලෝනික පොතෙන් සනාථ කර ගනිමු. එක තෙසලෝනික 2:3 මක්නිසාද අපේ අනුශාසනාව මුලාවෙන්වත් අපවිත්‍ර කමෙන්වත් වංචාවෙන් යුක්තවත් නොවේය. නමුත් සුභාරංචිය බාර ගැනීමට අපි සුදුස්සෝ යයි දෙවියන් වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම දෙවියන් වහන්සේගෙන් සුදුසුකම් ලැබූ අය ඔවුන් පසුතැවිලි වුණාද නැද්ද? දෙවියන් වහන්සේගෙන් සුදුසුකම් ලබන්නේ පසුතැවිලි වූ අයයි. ඒ වගේම දෙවියන් වහන්සේගෙන් සුදුසුකම් ලැබූ අයට කුමක් බාර වෙනවද? නමුත් සුභාරංචිය බාර ගැනීමට අපි සුදුස්සෝ යයි දෙවියන් වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන් වහන්සේව සතුටු කරන ලෙස කතා කරමුව. සියල්ලෙනි, බොහෝ මනුෂ්‍යයන් තමන් දෙවියන් වහන්සේව විශ්වාස කරනවා කියා පවසනවා. තමන් විශ්වාස කර පසුතැවිලි වූවා කියාද ඔවුන් පවසනවා. ඇදහිල්ල හා පසුතැවිලිවීම මේ දෙකම නොපෙනෙන දේවල්ය. කොහොම නමුත් දේශනා කිරීම තුළින් දෙවියන් වහන්සේ ඇදහිල්ල හා පසුතැවිලිවීම පෙන්වා දෙනවා. දේශනා නොකර කෙනෙකුව තරයේම පසුතැවිලි වූ කෙනෙකු කියා කියන්න බැහැ. කිසියම් කෙනෙකු සැබවින්ම පසුතැවිලි වූ විටදී ඔහු විසින් ඔබ එලෙස ජීවත් විය යුතු නැහැ. අප ස්වර්ගයෙන් පැමිණි පව්කරුවන්ය. අපව අපගේ පාපයන් නිසා මේ පොළොවට නෙරපුණා. අපි අපගේ පාපයන්ට පසුතැවිලි වී ස්වර්ගයට නැවත යා යුතුයි නේද කියා පවසමින් තමන්ගේ අසල් වැසියන්ව හිත මිතුරන්වද පසුතැවිලි වීමට උනන්දු කරනවා. එවැනි පුද්ගලයෙකුව සැබවින්ම පසුතැවිලි වූ කෙනෙකු ලෙස සලකන්න පුළුවන්. යේසුස් වහන්සේ ලූක් 24 වන පරිච්ඡේදයේදී පැවසුවේ යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල ප්‍රකාශ කරනු ලබන්නේය කියාය. දෙවියන් වහන්සේ අපට පසුතැවිලිවීම සඳහා තමන් වහන්සේගේ ආඥාවන් රක්ෂා කිරීම, දේශනා කිරීම වැනි විවිධ ක්‍රම ලබා දුන්නා. අපට ඇදහිල්ලෙන් පරිණත වීමට හැකිවන පිණිස දෙවියන් වහන්සේ විසින් අපට උපමට්ටම් වීමට හා අපගේ වැරදි ක්‍රියාවන් නිවැරදි කර ගැනීමට අපට උපකාර කරමින් සිටිනවා. දේශනා කිරීමෙන් අපට පරණ මනුෂ්‍යයා පහ කර අලුත් මනුෂ්‍යයා පැළඳ ගැනීමේ ක්‍රමයක් ලෙස ලබා දුන්නා. දේශනා කිරීම ගැන කීවෝතින් බොහෝ අය සිතන්නේ ගමන් මළු උස්සාගෙන මනුෂ්‍යයන්ට බයිබලය ඉගැන්වීම දේශනා කිරීමක් කියාය. දේශනා කිරීම පසුතැවිලි වීමේ ජීවමාන සාක්ෂිය හා සහතිකයකි. අන් කිසිවෙකුට නොව දෙවියන් වහන්සේගෙන් සුදුසුකම් ලැබූ අයට පමණක් ශුභාරංචිය දේශනා කළ හැකි බව එක තෙසලෝනික 2 වන පරිච්ඡේදයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා නේද? දේශනා කිරීම සඳහා සම්පූර්ණයෙන්ම පසුතැවිලි වන්නේයි යේසුස් වහන්සේ පැවසුවේ ඒ නිසයි. මතෙව් 28 බලමු. මතෙව් 28:18 කියවෙන්නේ යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්න. මා විසින් නුඹලාට අනකල සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි කීසේක. මෙහිදී යේසුස් වහන්සේ පැවසුවේ ස්වර්ගෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්න කියාය. බෞතිස්මය අවශ්‍ය කාටද? එය පව්කරුවන්ට පසුතැවිලි වීම සඳහා වූ චාරිත්‍රයක්. ඔවුන්ව බෞතිස්ම කරන්න යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් කරන්නේ ඔවුන්ව පසුතැවිල්ලට පමුණුවන්න යන්නයි. මනුෂ්‍යයන්ට බෞතිස්ම විය හැක්කේ පසුතැවිලි වූ විටදී පමණයි. එහෙමනම් ඔවුන් බෞතිස්ම වූවායින් පසු කළ යුත්තේ කුමක්ද? සැබවින්ම පසුතැවිලි වෙනවා නම් ඔවුන් එය තමන් ළඟ පමණක් තබා නොගෙන අනෙක් අයටද පසුතැවිලි වන්නට දේශනා කරනවා. දෙවියන් වහන්සේගේ කෝණයෙන් සැබෑ පසුතැවිලි වීම එයයි. එවැනි වූ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගෙන් සුදුසුකම් ලැබූ අයයි. එහෙම නේද?
සැබවින්ම පසුතැවිලි වූ විටදී කුමක් සිදු වෙනවාද කියා ලූක් 15 වෙනි පරිච්ඡේදයෙන් සොයා බලමු. ලූක් 15:1 කියවෙන්නේ තවද සියලු සුංගම් අය කරන්නෝද පෞකාරයෝද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේට ලං වී ආවෝය. පරිසිවරුද ලියන්නෝද කතා කොට මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේය කියා කොඳුලෝය. තමන් වහන්සේට අපහාස කරන්නා වූ අයගේ වැරදි අදහස් නිවැරදි කරන පිණිස යේසුස් වහන්සේ පසුතැවිලි වීම ගැන ඉගැන්වීම් ලබා දුන්නා. 11 වන පදයට යමු. තවද උන්වහන්සේ කියනසේක් එක්තරා මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණෙනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේය. නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හට ගැනී ඔහුට හිඟවෙන්ට පටන් ගත්තේය. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමති වූයේය. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට මාගේ පියාණන්ගේ කුලිකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවට වඩා කැමති වෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේහිද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්නට නොඅටිමි. ඔබගේ කුලිකාරයන්ගෙන් එකෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි කියා නැගිට තමාගේ පියා ළඟට ගියේය. යේසුස් වහන්සේ ඔවුන්ට අකීකරු පුත්‍රයාගේ උපමාව ඉගැන්නුවා. බාල පුත්‍රයා තමන්ගේ පියාට පියාණනි වස්තුවෙන් මට එන කොටස දෙන්න කියා පැවසුවා. තවද ඔහුට ඔහුගේ කොටසද ලැබුණා. ඔහු දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළා. ඇසිල්ලකින් ඔහුට තමන්ගේ සියලු වස්තුව අහිමි වුණා. ඒ මොහොතේම ඒ රටේ මහත් සාගතයක් හටගෙන ඔහුට ජීවත් වීමට පවා නොහැකි වුණා. යන්තමින් ඔහුට ඌරන්ට කෑම දැමීමේ රැකියාවක් ලැබුණද ඌරන් කෑ කරල් වලින් තමන්ගේ කුස පුරවා ගැනීමට නොහැකි තරමටම ඔහු අසරණ තත්වයක සිටියා. ඔහු බැරෑරුම් ලෙස සිතුවේ මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවට වඩා කෑම තිබෙද්දී මට ඌරන් කන දේවල් කන්නට නොහැකිව මෙහි බඩගින්නේ නැසෙමි. මා මෙහි නොසිට මාගේ පියාණන් වෙතට යා යුතුයි කියාය. ඔහු ලැජ්ජා වී පුත්‍රයෙකු ලෙස නැවත පැමිණෙන්නට කනගාටුවෙන් තම පියාණන්ගෙන් ඔබගේ කුලීකාරයන්ගෙන් එකෙකු මෙන් මා තබා ගන්න කියා ඉල්ලීමට ගියා. එම නිසා ඔහු තමන්ගේ නිවස කරා ගියා. මෙහිදී පසුතැවිලි වීම කුමක්දැයි යේසුස් වහන්සේ අපට දැනුම් දුන්නා. ඔහු තමන්ගේ පියාණන් වෙතට නැවත හැරියෙන්ට තීරණය කළ මොහොත බයිබලයේ ඔහු සිහි උපදවා කතා කොට කියා පවසනවා. සිහි උපදවා ගන්නට පෙර ඔහු ජීවත් වූයේ කෙසේද? තමන්ගේ පියාණන්ව අත්හැර දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේ සිහියෙන් සිටින විටදීද නැහැ. බයිබලයේ එය පැහැදිලිව විස්තර කර දෙනවා. ඔහු සිටියේ තමන්ගේ සිහියෙන් පිටය. සිහි උපදවාගත් පසු ඔහු කළේ කුමක්ද? ඔහු තමන්ගේ පියාණන් හා නිවස ගැන සිතුවා. මම නැවත යනවා. මම තවත් මෙහි සිටිය යුතු නැහැ. පෙරදී ඔහු තමාගේ සිහි නැති කරගෙන ජීවත් වුණා. අද මේ පොළොවේ බොහෝ මනුෂ්‍යයන් ජීවත් වන්නේ තමන්ගේ සිහි නැති කරගෙනයි. ඔවුන් යම් දෙයකින් වියරු වැටි ජීවත් වෙනවා. අපගේ සිහිය එක්රැස් කළ විට එනම් අපගේ සිහිය උපදවා ගත් විටදී ස්වර්ග රාජ්‍යයේදී දෙවියන් වහන්සේට විරුද්ධව පව් කිරීමෙන් අප මේ පොළොවට හෙළුණු බව අපට සිහි වෙනවා. කොහොම නමුත් දෙවියන් වහන්සේ මහිමයේ මාර්ගය විවර කර තම අසීමිත ප්‍රේමයෙන් බරපතල පව්කරුවන් වන අපව නිදහස් කළා. එම නිසා මෙතැන් සිට මාගේ ජීවිතයේ ඉලක්කය වන්නේ ස්වර්ගය වෙත ඇති මාර්ගයේ ගමන් කිරීම කියා අප සිතනවා.
සිහි නැතිව ජීවත්වන මනුෂ්‍යයන්ගේ සිහිය නැවත උපදවන්නේ කුමකින්ද? දේශනා කිරීමෙන්ය. පසුතැවිල්ලේ ජීවමාන සාක්ෂිය වන්නේ දේශනා කිරීමයි. සියල්ලෙනි, ඔබ ඔබගේ අසල්වැසියන්ට මෙය උත්පත්ති පොතෙත් එළිදරව් පොතෙත් සිටින දෙවියන් වහන්සේගේ වචනයයි කියා දේශනා කරන්න පුළුවන්. නමුත් මෙය පමණක් දේශනා කිරීම නොවේ. ඇත්තටම දෙවියන් වහන්සේට ඔවුන් සියලු දෙනාවම පහසුවෙන්ම පමුණුවන්න පුළුවන්. පොළොව මැව්වේ කවුරුන්ද? පටන්ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. දෙවියන් වහන්සේ විසින් පොළොවේ ජීවමාන සියල්ලන්ද මුළු විශ්වයද මැව්වා. දෙවියන් වහන්සේ බිලියන 7ක සෙනගට උපත ලබා දුන්නා. එහෙමනම් දෙවියන් වහන්සේට සැනින් දේශනා කරන්න බැරිද? මේ දවස්වල ජනාධිපතිවරයෙක් සිය ෆේස්බුක් ගිණුමෙන් තම අදහස් පළ කරන විටදී ඒ පණිවිඩය තප්පරයකින් ඔහුගේ මිලියන ගණනක් වූ අනුගාමිකයන්ට ලැබෙනවා. අද වන විටදී එවැනි පද්ධතියකින් එක් දිනයකින්ම අපගේ බිලියන 7.6ක් වූ ගෝලීය ගම්වැසියන්ට පණිවිඩය බෙදාදීමට හැකියාවක් තිබෙනවා. අප එවැනි වූ දේවල් අපගේ ජීවිතයේ නවීන මාදිලියේ පහසුකමක් ලෙස භාවිතා කරනවා. දෙවියන් වහන්සේ කැමතිනම් උන්වහන්සේට එක් දිනයකින්ම එය පහසුවෙන් සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ එය බාර දුන්නේ කාටද? දෙවියන් වහන්සේ ඒ කාර්යය බාර දුන්නේ තවමත් බයිබලයේ වචනයන් කියවන්නටවත් සම්බන්ධිත වචනයන් සොයන්නටවත් නොහැකි වූ අපටයි. ඒ කුමක් සඳහාද? අපගේ පසුතැවිලි වීම වෙනුවෙන්ය. අපගේ අසල්වැසියන්ව පසුතැවිල්ලට පමුණුවන විටදී අපි පසුතැවිලි වී ගැලවීම ලබා ගනිමු. අපි එක්ව ස්වර්ගයට යා යුතුයි නේද කියා අප පවසනවා. ලූක් 15:17 කියවෙන්නේ when he came to his senses කියාය. අවසානයේදී ඔහු තමන්ගේ සිහිය උපදවා ගත්තා. පෙරදී ඔහු තමන්ගේ සිහිය නැතිව සිටියා. එම නිසා ඔහු තමන්ගේ පියාණන්ගෙන් ඉල්ලුවේ කුමක්ද? මගේ වස්තුවෙන් මට එන කොටස දෙන්න. ඔහු කෙසේවත් නොකළ යුතු ලැජ්ජා සහගත දෙයක් කිරීමට පසුබට වුණේ නැහැ. නමුත් ඔහුගේ පියා වචනයක්වත් නොපවසා එය ලබා දුන්නා. ඔහු එය යම් ප්‍රයෝජනවත් යහපත් දෙයකට පාවිච්චි කළාද? කොහෙත්ම නැහැ. අවකල් ක්‍රියාවෙන් ජීවත්වීමට යෙදෙව්වා. සියල්ලට පසු ඔහුට ඌරන්ට කෑම දීමේ රැකියාවක් ලැබුණා. ඔහු ඌරන්ගේ කෑමවලින් පවා තමන්ගේ කුස පුරවා ගන්නට උත්සාහ කළත් නොහැකි වුණා. ඔහුව එවැනි වූ අසරණ වූ වාතාවරණයක තැබුවා. ඉන්පසු කුමක් සිදු වුණාද? ඔහු තමාගේ සිහිය උපදවා ගත්තා. ඔහු තමන්ගේ සිහිය උපදවාගත් පසු සිතුවේ මාගේ වර්තමාන ජීවිතය හොඳ නැහැ. මම හැරී යා යුතුයි කියාය. පුතෙක් ලෙස නැවත හැරී යා නොහැකි තරමට වැරදි කළ හැඟීමක් දැනෙනවා. එම නිසා මම මාගේ පියාණන්ට මාව කුලීකාරයෙකු ලෙස ගන්න කියා පවසනවා කියාය. මේ උපමාව තුළින් අකීකරු පුත්‍රයා නැවත තමන්ගේ පියා වෙතට හැරී යාවේ කෙසේද කියා යේසුස් වහන්සේ විස්තර කළා. පෙරදී පුත්‍රයා තමන්ගේ සිහිය නැති කරගෙන සිටියා. නමුත් ඔහු තමන්ගේ සිහිය උපදවාගත් විටදී ඔහුට නිවැරදි මනසක් ඇති කර ගැනීමට හැකි වුණා. ඊටා වැදගත් හැරවුම් ලක්ෂය පසුතැවිලි වීම කියා අපට පවසන්න පුළුවන්. ඔහු සිහිය උපදවාගත් විටදී යන වචනයෙන් ඔහු දෙවියන් වහන්සේ ගැන සිතන්නට ගත් බව අදහස් වෙනවා. ඔහු දෙවියන් වහන්සේ ගැන සිතන්නට පටන්ගෙන දෙවියන් වහන්සේගේ නිවසට යාමට තීරණය කළා. ඔහුගේ ජීවිතයේ ඉලක්කය වෙනස් වුණා. ඔහුගේ පෙර ජීවිතයේ ඉලක්කය වූයේ අවකල් ක්‍රියා කරමින් තමන්ගේ ධනය භුක්ති විඳීම වුවත් එය දෙවියන් වහන්සේව සෙවීම ලෙස මාරු වුණා. ඔහු නැවත පැමිණි විටදී දෙවියන් වහන්සේ ඔහුව පිළිගත්තේ කොහොමද? 20 වන පදය බලමු.
නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පාවී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිඹගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි කීවේය. නමුත් පියා තමාගේ දාසයන්ට කතා කොට ඉතා හොඳ සලුව වහාම ගෙනවිත් මොහුට හඳවන්න. මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න. තරකල වස්සා ගෙනවිත් මරන්න. අපි කමින් ප්‍රීති වෙමු. මක්නිසාද මේ මාගේ පුත්‍රයා කුමක්ද නැසී නැවත ජීවත්ව සිටි ඔහු නැති වී සම්භවී යයි කීවේය. පෙරදී ඔහු මිය යන්න කැමති වුවත් ඔහු සිතුවේ මා බොහෝ මුදල් උපයා අවකල් ක්‍රියාවේ යොදවා නාස්ති කර දමනවා. මට සතුටින් සැනසෙල්ලේ ඉන්න ඉඩ දෙන්න කියාය. ඔහුගේ පෙර ජීවිතයේ ඉලක්කය වූයේ මෙයයි. ඉන්පසුව ඔහු තමන්ගේ පියාණන්ද නිවසද ගැන සිතා මම නැවත යනවා කියා අරමුණු කරගත්තා. ඔහුව දැකීමෙන් පසු ඔහුගේ පියාණන් පැවසුවේ කුමක්ද? මාගේ පුත්‍රයා නැසී නැවත ජීවත්ව සිටී කියාය. සියල්ලනි පසුතැවිලි වීම මෙයයි. එය අප දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නා වූ මොහොතයි. දෙවියන් වහන්සේව තම නිවස හා ස්වර්ග රාජ්‍යය ගැන ඇරෙන්න අන් සිතුවිල්ලක් ඔහු තුල තිබුණේ නැහැ. මෙලෙස නැවත හැරියා විටදී මාගේ පුත්‍රයා නැසී නැවත ජීවත්ව සිටී කියා ඔහුට පැවසුවා. මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී නැවත ජීවත්ව සිටී. ඔහු නැති වී කුමක්ද සම්භවී යයි කීවේය. අද අප නැති වූ අයව සොයා මලා වූ ආත්ම යලි ප්‍රාණවත් කරන්නේ කොහොමද? ඒ දේශනා කිරීම තුලින්. එහෙම නේද? දෙවියන් වහන්සේ අපට දේශනා කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ ඒ නිසයි. පසුතැවිලි වීම යනු දේශනා කිරීමයි. දේශනා කිරීම යනු සාමාන්‍ය දේශනා කිරීමක් නොව පසුතැවිලි වීමක්ය. පසුතැවිලි වීමේ ජීවමාන සාක්ෂිය කුමක්ද? දෙවියන් වහන්සේ ඉදිරියේදී අපගේ සැබෑ පසුතැවිලි වීම පෙන්වා දිය හැක්කේ කුමක් තුලින්ද? දෙවියන් වහන්සේ පැවසුවේ මේ සුභාරංචිය සමාරියාවටද පොළවේ සීමාව දක්වාද දේශනා කරන්න. ඔබ මෙය සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා නම් මෙය කරන්න කියාය. සිසුන් පාසලේදීද හමුදා සමාජිකයින් හමුදා කඳවුරේදීද සේවකයන් රැකියා ස්ථානයේද ගෘහණියන් තම අසල්වැසියන්ට හා ඕනෑම කෙනෙකුට දේශනා කළ යුතුය. අපගේ ජීවිත කාලය තුල අපාවට බොහෝ නැති වූ ආත්මයන් සිටිනවා නේද? අකීකරු පුත්‍රයා මෙන් අරමුණු කරගෙන සිටින මනුෂ්‍යයන් සිටිනවා නේද? අප ඔවුන්ට ස්වර්ගය ගැන කියා දිය යුතුය. කාලය ගෙවී යත්ම මනුෂ්‍යයන් ඔවුන්ගේ අනාගතය ගැන එනම් ඔවුන්ගේ වයස 20න් 30ටත් 30න් 40ටත් 40න් 50ටත් 50න් 60ටත් 60න් 70ටත් 70න් 80ටත් ගෙවී යන නිසා ඔවුන් නොසන්සුන්ව සියල්ලන්ම අන්ධකාර අනාගතයක් ඇති කර ගන්නවා. ඔවුන් සිතන්නේ ඔහු මරණය අප වෙනුවෙන් බලා සිටිනවා කියාය. එම නිසා බලාපොරොත්තුවක් නැතිව සිටීම කෙතරම් ඛේදනීයද? කොහොම නමුත් අප ගැන කොහොමද? අපට 60න් පසු කර 70 80 හා 90 පසු කළත් වාව් ස්වර්ග රාජ්‍යය ඇත්තටම සමීපයි කියා පවසමින් අප ඊතා ප්‍රීතියෙන් සිටිනවා. එහෙම නේද? අපට පියාණන්ව ඉක්මනින් මුණ ගැසේවි. අප ස්වර්ගයට ගිය විටදී පේතෘස්ව හමු වෙන්නත් එලියා හා දාවිත් රජුව මුණ ගැසෙන්නටත් පුළුවන්. දෙවියන් වහන්සේ අපට ලබා දෙන්නේ කිනම් ආශිර්වාදයක් හා බලාපොරොත්තුවක්ද? මේ ලෝකයේ මනුෂ්‍යයන්ගේ ජීවිතයේ අවසානය හා අපගේ ජීවිතය මුළුමනින්ම වෙනස්ය. දෙවියන් වහන්සේ විසින් ස්වර්ග රාජ්‍යය සමීප නිසා ජීවිතයේ සැබෑ පසුතැවිලි වීමෙන් ජීවත් වෙන්න කියා පවසන්නේ ඒ නිසයි. අපගේ අසල්වැසියන් අතර දෙවියන් වහන්සේ වහා ස්වර්ගය ගැන නොදැන ගැලවීමේ මාර්ගයට නොපැමිණියා වූ බොහෝ දෙනා සිටිනවා. ඔවුන් සියලු දෙනාටම අනාගතය කෙරෙහි බලාපොරොත්තු තබා ගන්න කියා පැවසිය යුතුය. මේ පොළොවේ ජීවිතය නොපවතින නමුත් අපට සතුටින් හා ප්‍රීතියෙන් ඒ බලාපොරොත්තුව තුල සිටිය හැකි ස්වර්ගයේ ජීවිතයක් තිබෙන බව ඔවුන්ට කියා දේවියයි මම බලාපොරොත්තු වෙනවා. අප මේ වටිනා වූ අවස්ථාව අහිමි කර නොගත යුතුය.
අප පසුතැවිලි වී දෙවියන් වහන්සේ වෙතට යමු. ලූක් 3:8ට යමු. එබැවින් ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක් නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවන් නෑ නුඹලාට කියමි. තවද දැනටම පොරව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සීලුම ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ යයි කීවේය. එහෙමනම් පසුතැවිල්ලේ සාක්ෂිය එනම් පසුතැවිල්ලට අනුකූල ඵල නම් කවුරුන්ද? යේසුස් වහන්සේ හා බොහෝ ඇදහිල්ලේ පියවරුන් නොනවත්වා දේශනා කිරීම එකම ක්‍රමය බව පෙන්වා දුන්නේ ඒ නිසයි. අපොස්තුල පාවුල් පසුතැවිලි වූ විගසම කළේ කුමක්ද? ඔහු පෙරදී සිටි යුදෙව්වන් වෙතට ගොස් යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණි දෙවියන් වහන්සේය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේය කියා පැවසුවා. ඔහු කළා වූ පළමු දේ දේශනා කිරීමයි. යේසුස් වහන්සේ බෞතිස්ම වූ වහාම කළේ කුමක්ද? පසුතැවිලි වන්න. ස්වර්ග රාජ්‍යයේ ළඟේ කියා පවසමින් දේශනා කරන්නට ගියා නේද? මේ අවසන් දවස්වලදී දේශනා කිරීම යනු පසුතැවිලි වීමේ සාක්ෂිය බව අප නැවතවරක් අපගේ සිතේ තබා ගනිමු. දෙවියන් වහන්සේ හොරණෑ මංගල්‍ය සමගිකමක් කිරීමේ දවස හා කූඩාරම් මංගල්‍යයන් යන මංගල්‍යයන් තැබුවේ ඇයි? එය Tamanගේ පසුතැවිල්ල පෙන්වීමට ඇති සාක්ෂියකි. එම නිසා කූඩාරම් මංගල්‍යයේ දවස් 7 දේශනා කිරීමේ සතිය තිබෙනවා නේද? අපගේ අසල්වැසියන්ද මිතුරන්ද ඇතුළුව බොහෝ ආත්මයන්ට පසුතැවිලි වී ස්වර්ගයට යමු කියා පවසමින් මේ සුබ පුවත බෙදා ගැනීමට ඇති අවස්ථාව මෙයයි කියා මම බලාපොරොත්තු වෙනවා. මෙය අපගේ සැබෑ පසුතැවිල්ල ඔප්පු කිරීමට ඇති එකම අවස්ථාවයි. පැමිණෙන්නා වූ මංගල්‍යයන් දෙවියන් වහන්සේගෙන් බහුලව ශුද්ධාත්මයන්න් ලබන්ටත් දෙවියන් වහන්සේට ස්තුතිය පුද කරන්ටත් ඇති වටිනා වූ කාලයක් බව මා විශ්වාස කරනවා. මෙමගින් අද දේශනාව මා අවසන් කරන්න කැමැති. ඔබට බොහොම ස්තුතියි.